පොඩි හාමුදුරුවන්ට සිල්මෑණිවරුන්ට ආදරණීය දුවල පුතාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද සුපුරුදු පරිදි DP පිරිවෙන් এডুকেෂන් මගින් ඉදිරිපත් කරන ශාස්ත්‍රීය කාර්යයත් එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරමින් මේ ඉන්නේ පහ ශ්‍රේණියේ 8 වෙනි පාඩමත් එක්ක. අපි පහ ශ්‍රේණියේ 8 වෙනි පාඩමේ මේ වෙනකොට සමාස අපි ඉගෙන ගනිමින් ඉන්නේ. සමාස වලිනුත් අපි දැන් ඔන්න එක සමාසයක් ඉවර කරලා සමාස පිළිබඳ යම් කිසි දැනුමක් ඔන්න ගොඩනගාගෙන ඉන්න වෙලාවක තමයි අපි මේ දැන් මේ පාඩමේ ඉතිරි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කතා කරා නේද පළවෙනියටම අපි සමාසයේ මෙහි පළවෙනි අදියරේදී සාකච්ඡා කළා දිගු සමාසය කියලා කියන්නේ මොකද්ද? දිගු සමාසයේ අනන්‍ය විච්ච ලක්ෂණ දිගු සමාස පදයක් නිර්මාණය කරගන්නේ කොයි වගේ විදිහටද? එහිදී අපි මොන වගේ ප්‍රභේදද? එහිදී අපි ඒ පදවල විභක්ති තැබීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මේ සියල්ලම පොඩි හාමුදුරනේ අපි සාකච්ඡා කළා. එහෙම සාකච්ඡා කරලා අපි ඒ පාඩමේම අවසානයේට අපේ පොඩි හාමුදුරු ඉගෙන ගත්තා කර්මධාරයේ සමාසය කියන්නේ මොකද්ද කියලා. කර්මධාර සමාසයේ තියෙන සුවිශේෂී ලක්ෂණය විශේෂයෙන්ම අපි මතක් කළා. විශේෂණ විශේෂය සම්බන්ධය පදනම් වෙච්ච එහෙම නැත්නම් තුල්‍යාධිකරණය නේද? වචනය, විභක්තිය, ඒ වගේම ලිංගය මෙන්න මේ තුන සමාන වෙච්ච පද දිත්වයකට හෝ එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකට අපි කියනවා මොකද්ද? තුල්‍යාධිකරණ කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මෙන්න මේ තුල්‍යාධිකරණ පද දෙක තමයි බෙහෙවින්ම ඔන්න අපිට කර්මධාර සමාසයේදී හමු වෙන්නේ කියලාත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි මෙන්න මේ කියන උදාහරණ කීපය සාකච්ඡා කළා. ඉතින් නේද? නීලාකාස, වීර පුරුෂ, පවිත්‍රස්ථානම්, සාරිපුත්‍ර ස්තවිර, මන්ද සීතලම්. බලන්නකො නේද? මේ වගේ ලොකු අර්ථයක් කියවෙන පද ගොඩාරියක් එක පදයක් බවට පත් කරලා මෙහෙම කතා කරනකොට මෙහෙම ලියනකොට කොයි තරම්නම් ලේසිද නේද පොඩි හාමුදුරුවෝ? කොයි තරම්නම් ලේසිද? ඒ නිසා සමාස කියන මේ ව්‍යාකරණාංගය අපේ පහසුවටම හදපු ව්‍යාකරණාංගයක්. ඉතින් පහසුවට හැදුවා නම් භාවිත කරන්නත් දැනගන්නත් පහසු වෙන්න එපයි. ඇත්තටම පහසුයි. බලන්නකො මේ තියෙන්නේ සමාස පදය නම් මේ තියෙන්නේ ඒකේ විස්තරාත්මක වචනය නම් බලන්නකො මේ විස්තරාත්මක මේක ලියනකොට අපි කොයිතරම් දේවල් හිතන්න ඕනද? මේ නීල කියන පදයේ විභක්තිය හිතන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට ගැලපෙන නිපාත පදය තෝරගන්න ඕනේ. සර්වනාම පදය මේ කියන පදයට අදාළව අපි විභක්තිගත කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ පදයේදීත් අපි විභක්තිය අපි ප්‍රථමාද ද්විතීයාද කියලා විභක්තිය තෝරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඊට අදාළව අපි නිපාත පදේ තෝරගන්න. ඒ වගේ වැඩ ගොඩාරියක් තියෙනවා. හැබැයි සමාස පදේදී බලන්නකො සමාස පදේදී නීල කියන පදේ අපිට විභක්තිය ඕනෙත් නැහැ. විභක්ති නැතිව මුල් ස්වરૂපය තමයි අපි අරගෙන ඉවර වෙලා ඊළඟ පදයේ තියෙන විභක්ති සහිත පදය මේ නීල කියන පදයට එකතු කරලා සංදි කරන්න පුළුවන් තැන සංදිත් කරලා ඔන්න එක කොටසයි. අපි නිපාත ගැන හිතන්න දෙයක් නැහැ. සර්වනාම ගැන හිතන්න දෙයක් නැහැ. එහෙනම් ලොකු වැඩ කොටසක් ඇත්තේ නැහැ. එහෙම ලොකු වැඩ කොටසක් නැතිව ඊටමත් ලේසියෙන් නිර්මාණය කරගන්න පුළුවන් පදයක් තමයි නේද සමාස පදය කියලා කියන්නේ. ඉතින් බලන්නකො පොඩි හාමුදුරුවනේ අපි කොයි තරම්නම් සරල ව්‍යාකරණාංගයක්ද මේ ඉගෙන ගන්න කියලා. ඒ නිසා අපි මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. ලේසියෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි අපි මේ සමාස පද උදාහරණ ටික අපි කතා කළා. ඒවා තේරුම් අපි කතා කළා. එහෙනම් අපි මේ සියල්ල නැවත මතකයට අරගෙන ඒ මතකය සමගින් අපි අපේ කර්මධාර සමාසයේ ඉදිරි කොටස සඳහා බලන්න පොඩි හාමුදුරුවනේ මෙසේ එකම වස්තුවක්
හොඳේ හොඳට මතක තියාගන්න. එකම වස්තුවක් හැඟවෙන යෝග්‍ය වූ නේද? විශේෂ්‍ය විශේෂණ සම්බන්ධය මොකද්ද? යෝග්‍ය වූ විශේෂ්‍ය විශේෂණ පදයන්ගේ සංයෝගයෙන් ඒ කියන්නේ එකතු වීමෙන් කර්මධාරය සමාසය නිර්මාණය වන බව පැහැදිලි. ඉතින් අපි කරපු උදාහරණ වලින් ඒ කාරණා පැහැදිලි වුණා. මොකද්ද? එකම වස්තුවක් නේද? දැන් නිල ආකාශයක් කිව්වම ආකාශයේ තමයි වස්තුව. එතකොට අන්න ඒ වස්තුව මුල් කරගෙන යෝග්‍ය වුණා නේද? අපි දැන් නිල් අහසට කියන්නේ නෑනේ නේද? නිල් අහසට අපි තැඹිලි අහස කියනවද? නෑනේ නේද? අපි නිල් පාට විච්ච අහසට අපි කියන්නේ නෑනේ රන්වන් අහස කියලා. ඒ නිසා අහසට ගැළපෙන අහසට සමාන වෙච්ච අහසට උචිත වෙච්ච අපේ විශේෂණ පදයක් උදව් කරගන්න ඕනේ ඒක විස්තර කරද්දී. එතකොට බලන්න නිල ආකාශ කිව්වම නිල් අහස කියන අර්ථයේ පද දෙක කොයිතරම් සම්බන්ධද කොයිතරම් අර්ථයෙන් ගැලපෙනවද මේ සියලු කාරණාවන් මේ පදයන් තුල තියෙන. ඒ නිසා වස්තුව ඇසුරු වෙන්න ඕන. ඇසුරු කරගන්න ඕනේ වගේම ඊට යෝග්‍ය වෙච්ච විශේෂණ පද අපි ගැලපෙන විශේෂණ පදයන්ගේ එකතු වීමක් තියෙන්නත් ඕනේ. එහෙම එකතු වෙලා තමයි කර්මධාරයේ සමාසය එහෙම නැත්නම් කර්මධාර සමාස පද නිර්මාණය වෙන්නේ. මම හිතනවා අපේ පොඩි හාමුදුරුවන්ට ඊටමත් හොඳට පැහැදිලි කාරණාව බලන්න ඊළඟට සමස්ත සමාසයේ ලිංගය තීරණය වන්නේ නේද? අපි මෙන්න මේ ලිංගය අපිට හරිම වැදගත්. මොකද ලිංගය මත තමයි වර්ණැගීම තීන්දුව වෙන්නේ. සමාස පදත් සාමාන්‍ය නාම පදයක් විදිහටම වර්ණැගෙනවා. එතකොට ඒ වර්ණැගීමේදී අපිට ඊටමත් වැදගත් වෙනවා මේක පුරුෂ ලිංග පදයක්ද ස්ත්‍රී ලිංග පදයක්ද එහෙම නැත්නම් නපුංසක ලිංග පදයක්ද කියන එක දැනගන්න එක. එතකොට මේ සමස්ත සමාස පදයේ ලිංගය තීරණය කරගන්නේ කොහොමද? අන්න මේක හරිම වැදගත්. පරපදයට අනුව. මොකද්ද පරපදේ කියන්නේ? පරපදේ කියලා කියන්නේ දෙවෙනියට තියෙන පදය. උදාහරණයක් හැටියට අපේ පොඩි හාමුදුරුවනේ මෙන්න මේ පරපදේ කියලා කියන්නේ මේ දෙවෙනියට තියෙන පදය. නේද? මෙන්න මේ පදය. හැම වෙලාවෙම දෙවෙනියට තියෙන පදය මත තමයි තීන්දුව වෙන්නේ ලිංගය මොකද්ද කියලා. ඒ කියන්නේ මේ පදයේ අයිති ලිංගය තමයි සමාස පදයේ ලිංගය වෙන්නේ. ආකාශ කියන පදය පුරුෂ ලිංගයි. ඒ නිසා සමාස පදේ මොකද වෙලා තියෙන්නේ? පුරුෂ ලිංග වෙලා තියෙනවා. නේද? මම මේවා විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ නැහැ. ඇයි හේතුව? මීට කලින් අපේ පොඩි හාමුදුරුවෝ කතා කරලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දන්නවා කොහොමද පුරුෂ ලිංග පදයක්, ස්ත්‍රී ලිංග පදයක්, එහෙම නැත්නම් නපුංසක ලිංග පදයක් අඳුනගන්නේ කියලා. ඊට පුරුෂ කියන පදය නේද? පුරුෂ ලිංගයි. ඒක නිසා සමාස පදයේ මොකද වෙලා තියෙන්නේ? පුරුෂ ලිංග වෙලා තියෙනවා. ස්ථාන කියන පදයේ නපුංසක ලිංගයි. ඒ නිසා සමාස පදයේ මොකද වෙලා තියෙන්නේ? නපුංසක ලිංග වෙලා තියෙනවා. ස්තවිරහ කියන පදය පුරුෂ ලිංගයි. ඒ නිසා සමාස පදයත් ඔන්න පුරුෂ ලිංග වෙලා තියෙනවා. ඊට පස්සේ සීතලංච සීතල කියන පදය නපුංසක ලිංගයි. ඒක නිසා සමාස පදයත් නපුංසක ලිංග වෙලා තියෙනවා. ඔන්න එහෙනම් පැහැදිලිනේ. ඔන්න අපි ලිංගය සමාස පදයක් අපි හදාගත්තට පස්සේ විශේෂයෙන්ම කර්මධාරය සමාසය. කර්මධාර සමාසයේ අපි ලිංගය හොයාගන්න විදිහ ඔන්න දැන් අපි දන්නවා. එහෙම ලිංගය අපි හොයාගන්න අපිට බොහොම පහසුවෙන් පුළුවන්. ඔන්න එහෙනම් අපිට තව උදාහරණ සමාස පද ටිකක් දීලා තියෙනවා කර්මධාර සමාසයට අයිති. නේද? විද්‍යා ධනං. නේද? විද්‍යා ධනං. ඔන්න විද්‍යා ධනං කියලා කියන්නේ විද්‍යා ඒව ධනං. අපිට සමාස පද ගත්තහම මේ කර්මධාර සමාසයට අදාළව අපිට එක එක ප්‍රභේද දකින්න ලැබෙනවා. දැන් අපිට මේ වගේ එකක් කලින් හම්බුන්නේ නැහැ. විද්‍යා ඒව ධනං. විද්‍යාවම තමයි ධනය. නේද? මේකත් අපිට මොකද්ද? විද්‍යා ඒව ධනං. නේද? ධනයට විශේෂණයි විද්‍යාව. විද්‍යාවට විශේෂණයි ධනය. මෙතන තියෙන ඒව කියන නිපාතෙන් අවධාරණය කරනවා. එතකොට විද්‍යා කියන මෙතන තියෙන විද්‍යා ධනම් කියන පද දෙකේ මොකද්ද? විශේෂණ
විශේෂය. ලෝක විද්‍යාවම තමයි ධනය කියලා කියන්නේ. නිසා විද්‍යාව ධනයක්. විද්‍යාව ධනයක්. ඒ නිසා ධනය විද්‍යා ධනය කියලා අපිට එක්ක ධනං මෙන්න මේ ධනයට විශේෂණයක් හැටියට විද්‍යාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාව මෙතන තියෙන්නේ සැබවින්ම විශේෂණ විශේෂය සම්බන්ධයක්. අවසානයේදී වෙලා තියෙන්නේ ඒව කියන එක කැපිලා තියෙනවා නේද? විද්‍යා කියන පදයේ ඔයා අපේ පොඩි හාමුදුරු සිල්මෑණිවරු දුවලා පුතාලා දන්නවා විද්‍යාව කියන්නේ ස්ත්‍රීලිංග ආකාරාන්ත පදයක්. ස්ත්‍රීලිංග ආකාරාන්ත හරියට ප්‍රඥා නේද? ප්‍රඥා වගේ, මාලා වගේ, කන්‍යා වගේ එහෙම යෙදෙන පදයක්. ඒ නිසා ශබ්ද මූලය මොකද්ද? විද්‍යා කියලා කියන්නේ ශබ්ද මූලයමයි. ඒ නිසා ශබ්ද මූලයම අරගෙන ඔන්න දෙවෙනි පදයට එකතු කරලා තියෙනවා. නේද? ධන කියන සද්දේ නපුංසකලිංගයි. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? සමාස පදය ඔන්න තිබිලා තියෙනවා නපුංසක ලිංගයෙන්. නේද? ඊළඟට බලන්නකෝ මහා ජලම්. නේද? මහා ජලම්. එතකොට බලන්නකෝ මෙතනදී අපිට විග්‍රහ වාක්‍ය ලියනකොට අපිට ඒ කියන්නේ මේක විස්තරාත්මකව ලිව්වොත් කොහොමද? මහන්තංච තත් නේද? සර්වනාමයේ නපුංසක ලිංගයට එනකොට තත් ජලංච. ආන්න බලන්න. ඔන්න ඔහොමයි අපි මේකේ විස්තර කරලා ලිව්වොත් මහා ජලම් කියන එක මහන්තංච කියන පදයට මහන්තං කියන එකේ සද්ද මූලය මොකක්ද? ඒකට ආදේශයක් වෙනවා සමාසවලදී. හොඳට මතක තියාගන්න ඕනේ. මහත් සද්දය මහත් තමයි සද්ද මූලය. හැබැයි මහත් කියලා කිව්වට සද්ද මූලය විශේෂ කාරණාවක් මේක සමාස කිරීමේදී මහත් සද්දයට ආදේශයක් වෙනවා මහා කියලා. මහා කියලා. ඒ නිසා ඔන්න මහන්තං කියන එකේ පදය සමාස කරද්දී හැම වෙලාවෙම මහා කියන ආදේශය වෙන. ඒ අනුව තමයි මෙතෙන්ඩත් මහා කියන මෙන්න මේ ආදේශය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ මහා කියන ආදේශය වෙලා මේ පැත්තෙන් ජලම් කියන නපුංසකලිංග පදයක් තියෙනවා. නපුංසකලිංග පදයක් එක්ක එකතු වෙලා තමයි සමාස පදය හැදිලා තියෙන්නේ. නේද? එතකොට මොකද්ද සමාස පදය? මහා ජලම්. මහා ජලම්. ඊළඟට බලන්නකෝ දීර පුරුෂා නේද? දීර පුරුෂා. බලන්න දීර පුරුෂා කියන එක කොහොමද? මම මෙතනින් ලියන්න. දීරස්ච සහ පුරුෂස්ච නේද? නේද? දීරස්ච සහ පුරුෂස්ච තමයි මේ විදිහට සමාස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන ලොකු දීර ඌයේත් ඔහු පුරුෂ ඌයේත් ඔහු දීරත්වයක් පුරුෂත්වයක් තියෙන ඔහුව හඳුන්වනවා කොහොමද? දීර පුරුෂා දිරිමත් පුරුෂයා කියලා. ඔන්න එහෙනම් විස්තර කරපු වාක්‍ය කෙටි කරලා තමයි සමාස පදය හැදිලා තියෙන්නේ. පුරුෂක් කියන මෙන්න මේ පදයේ පුරුෂලිංග හින්දා සමාස පදයේ මොකද වෙලා තියෙන්නේ? ඔන්න පුරුෂා දීර පුරුෂා පුරුෂලිංග වෙලා තියෙනවා. එතකොට ඔන්න අපේ පොඩි හාමුදුරන්ට පැහැදිලි දීර පුරුෂක් කියන සමාස පදය හැදිලා තියෙන විදිහ. ඊළඟට බලන්නකෝ මෙතන තියෙනවා වංකා නදී. වංකා නදී වක් නදිය. කොහමද වංකා නදී කියන එක මේකේ විස්තර වචනේ මොකද්ද? විස්තර වාක්‍යය. අපි හදමු වංකා කියන්නේ ස්ත්‍රීලිංග පදයක් නේද? වංකා ච සා
නදීච වංකාචසා නදීච කියන මෙන්න මේ වචන නේද? වචන බලන 1 2 3 4 5 වචන පහක් තියෙනවා. වචන පහ තමයි එක වචනයක් බවට පත් කරලා තියෙන්නේ. කොහොමද වෙලා තියෙන්නේ? ඔන්න ප්‍රධාන වංකා කියන එක ස්ත්‍රී ලිංග ආකාරාන්ත සද්දයක්. එහෙම වුණාම ඒකේ මුල් ස්වරූපේ එහෙම නැත්නම් සද්ද මූලයත් වංකාමයි. නදී කියන එක ප්‍රථමා විභක්ති ඒක වචනයි. එතකොට නදී සද්දයේ ඒ විභක්තිය එහෙමම අරගෙන ඇවිල්ලා තියෙනවා. වංකා කියන පදේ මේ පැත්තෙන් ශබ්ද මූලයේ හැටියට එකතු කරලා තියෙනවා. වංකා නදී නේද? බලන්නකො විස්තරාත්මකව ලියනවට වඩා කොච්චර ලේසිද කියලා සමාස පදයේ හදද්දි. සමාස පදයේ තුල කරන්න කිසි දෙයක් නැහැ. එහෙනම් අපේ පොඩි හාමුදුරුවන්ට විස්තර කරලා මොනකක් හරි දෙනකොට ඒක ලේසියෙන්ම සමාස කරගන්න පුළුවන්. අමාරු වෙන්නේ සමාස පදයේ දුන්නාම ඒක විස්තර කරලා ලියන්න කිව්වොත් තමයි අපිට අමාරු වෙන්නේ. නේද? එහෙනම් සමාස කරන එක ලේසි. සමාස කරන එක ලේසි. සමාස කරලා තියෙන එක ලියන්න ගියොත් තමයි අපිට අමාරු වෙන්නේ. නිසා හැබැයි මේකේ දෙපැත්තම අපි දැනගෙන ඉන්න ඕනේද නැද්ද? ඉන්න ඕනේ. දෙපැත්තම දැනගෙන ඉන්න ඕනේ. නිසා විස්තර කරලා ලියන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ කොට කරපු එක. එහෙම නැත්නම් විස්තර කරලා තියෙන එක කොට කරලා ලියන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් බලන්නකෝ. තව එකක් අපිට කියනවා పూర్ව શબ્දය. పూర్ව શબ્දය සෑම විටම සමාස පදයේ අගට එකතු වෙනවලු. නේද? పూర్ව කියන පදය විශේෂණයක් හැටියට යෙදෙන හැම වෙලාවකම මොකද වෙන්නේ? ඒක සමාස පදයේ අගට තමයි එකතු වෙන්නේ. పూర్ව කියන පදය. ඒ නිසා ඔන්න මෙන්න මේ පදය අපේ පොඩි හාමුදුරුවෝ මතකෙට ගන්න ඕනේ. සමාස පදයේ හැම වෙලාවෙම අගට තමයි මේක යෙදෙන්නේ. අගට යෙදෙන්නේ. බලමුකෝ උදාහරණ ටිකක් දීලා තියෙනවා. බලන්න භූත పూర్ව නේද? භූත పూర్ව. එතකොට භූත කියලා කියන්නේ උනා කියන එක නේද? භූතංච තත්පූර්වං పూర్වංච හරි. බලන්නකො භූතංච තත්පූර්වංච කියන මෙන්න මේ විස්තරය තමයි භූත పూర్ව කියලා තියෙන්නේ. හැබැයි ඒක භූත పూర్වං කියලා අපිට හදා ගන්න පුළුවන්. හොඳේ භූත పూర్වං. ඒක අපිට මේ කියන පදයක් ඊළඟට විශේෂණයක් හැටියට එහෙම නැත්නම් පෙර නොවු දෙයක් එහෙම නැත්නම් පෙර නොවු දැන් පෙර වූ දෙයක් භූත పూర్වං කියන්නේ පෙර විච්ච සිද්ධියක්. එහෙම නැත්නම් මොකක් හරි පෙර විච්ච පෙර හිටපු මනුස්සයෙක් කියලා භූත పూర్ව මනුස්සයා. අන්න එහෙම අපිට මේක පසුව යෙදෙන පදයට එක්ක ආයි විශේෂණයක් හැටියට යොදන්න පුළුවන්. නේද? භූත పూర్වක් මනුස්සයක්. එහෙම නැත්නම් භූත పూర్ව මනුස්සයක්. ඒකත් සමාස කරගන්න අපිට පුළුවන්. නේද? එතකොට ඒක නිකන් සංකීර්ණ වැඩි වෙයි. ඒ නිසා අපි බොහොම සරලව මේක කතා කරමු තියෙනවා කි. බලන්නකො ඒ විදිහටම තමයි තියෙන්නේ දෘෂ්ට పూర్ව නේ දුෂ්ටංච තත් పూర్වංච දුෂ්ට పూర్ව නේද? ඊට කෘත పూర్ව කෘතංච තත් పూర్වංච කෘත పూర్වං නේද? කෘත పూర్ව සුත పూర్ව තවර කොහොම සෘතංච තත් పూర్වංච සෘත పూర్වං. ඒ විදිහට මේ పూర్ව කියන පදය සමාස වෙද්දි මොකද වෙන්නේ? හැම පදයකම අවසානෙට යෙදිලා තියෙනවා. අන්න ඒක කර්මදාර සමාසයේදී විශේෂයෙන් සැලකිය යුතුයි, මතක තබාගත යුතුයි. බලන්න තවත් විශේෂ කාරණාවක් කියනවා. කර්මධාරය සමාසයෙහි ප්‍රභේද 9ක් නේද? ප්‍රභේද 9ක් එහෙම දකින්න පුළුවන්. පහත දීලා තියෙනවා අපිට වගුවක්. මේ වගුවේ තියෙනවා උදාහරණ සහිතව අපිට මෙන්න දීලා තියෙනවා මොකද්ද?
සමාස ප්‍රභේදය මේ ඇවිල්ලා කර්මදාර සමාසය ඇතුලේ කර්මදාර සමාසය අපිට එක එක විදිහට යෙදෙන හැටියට නැත්නම් පද භාවිත වෙලා තියෙන විදිහට විශේෂණ විශේෂ පද යෙදිලා තියෙන විදිහට මේ කර්මදාර සමාසයේ කොටස් 9කට වර්ගීකරණය කරනවා. කොටස් 9කට. ඔන්න ඔය කොටස් 9 අපට උදාහරණ සහිතව තේරුම් ගන්න අපිට ඔන්න පෙළ පොතේ වගුවකින් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ මෙන්න මේ ප්‍රභේද 9 මතක තියාගන්න ඕනේ. බලමු ඉස්සෙල්ලාම අපි මොනවද මේ ප්‍රභේද 9 කියලා. මගෙත් එක්ක කියවමු. පළවෙනි එක විශේෂණ පූර්ව පද. නේද? පළවෙනි එක මොකද්ද? විශේෂණ පූර්ව පද. විශේෂණ සමාස පදයේ විශේෂණය. නේද? සමාස පදේ අපි කියවන්නේ විශේෂ්‍ය විශේෂණ දෙකක් තමයි මෙතනදී ගැලපෙන්නේ කියලා. එතකොට පළවෙනියට විශේෂණ පදයේ දෙනවා. දෙවෙනියට විශේෂ්‍ය පදයේ දෙනවා. එතකොට පළවෙනියට විශේෂණ පදයේ දෙන හින්දා මොකද්ද කියන්නේ? විශේෂණ පූර්ව පද. විශේෂණය පළමු පදයේ හැටියට යෙදෙන සමාස ප්‍රභේදයක් තියෙනවා. එතකොට මේ සංස්කෘත වචනේ සංස්කෘත භාෂාවෙන් කියන්නේ මොකද්ද මේ? විශේෂණ පූර්ව පද කියලා. ඔන්න විශේෂණ පදයේ මුලින් යෙදිලා හැදෙන කර්මදාර සමාසයට තමයි කියන්නේ විශේෂණ පූර්ව පද කියලා. ඊට පස්සේ විශේෂණෝත්තර පද. නේද? විශේෂණෝත්තර පද. විශේෂණ පදයේ දෙවෙනියට යෙදෙනවා. නේද? විශේෂණ පදයේ අවසානට යෙදෙනවා. විශේෂ පදයේ මුලින් යෙදෙනවා. කියන්නේ කලින් කියපු එකේ පැත්ත මාරු වෙලා. එතකොට ඔන්න විශේෂණ පදයේ මුලින් යෙදෙන එකට කියනවා විශේෂණ පූර්ව පද කියලා. විශේෂණ පදයේ අගට යෙදෙන එකට කියනවා මොකද්ද? විශේෂණෝත්තර පද. විශේෂණ උත්තර පද. විශේෂණ උත්තර පද කියන එක සමාස වෙලා සංදි වෙලා කොහොමද හැදෙන්නේ? විශේෂණෝත්තර පද. එතකොට විශේෂණ පදේ ආගට යෙදෙන්නේ. එතකොට බලන් ගියහම මේ පළවෙනි දෙකේම තියෙන්නේ මොකද්ද? පළවෙනි දෙකම තියෙන්නේ ඔන්න පදයේ යෙදෙන ආකාරය අනුව නම් කරලා තියෙනවා. තුන්වෙනි එකත් එහෙමයි. විශේෂණෝභය පද. අන්න සමාස පදේ දිහා බැලුවම සමාස වෙලා තියෙන පද දෙකම විශේෂණ පද දෙකක් නේ? විශේෂ පදයක් නෙමෙයි. විශේෂණ පද දෙකක් තමයි සමාස වෙලා තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. නේද? අපි දැන් කියවනේ මේකේ සමාස වෙන්නේ විශේෂණ විශේෂය කියලා නෑ. විශේෂණ පද දෙකක්ම සමාස වෙච්ච අවස්ථාත් අපිට දැක ගන්න ලැබෙනවා. එහෙම ඒවට කිව්වා විශේෂණෝභය පද. විශේෂණ උභය පද. නේද? විශේෂණ උභය පද. එතකොට විශේෂණෝභය කියලා ඒක සංදි වෙලා තියෙනවා. ඊට පස්සේ උපමාන පූර්ව පද. උපමාන පූර්ව පද. ඒ කියන්නේ ඔන්න සමාස වෙන පද සමාස පදයේ බැලුවම සමාස පදයේ පළවෙනියට තියෙන්නේ මොකද්ද? උපමා පදයක්. නේද? උපමාන පදයක් මුලින් යෙදিলা සමාස වෙනවා නම් එහෙම සමාස පදයේ හැදෙනවා නම් ඒකට කියව උපමාන පූර්ව පද කියලා. ඊට පස්සේ ඕන බාන උපමානෝත්තර පද. ඒකේ අනිත් පැත්ත උපමා පදය අගට යෙදෙනවා නම් සමාස පදේ එහෙම යෙදිලත් හැදෙන සමාස පද තියෙනවා කර්මදාර සමාසේ. එතකොට අන්න එහෙම ඒවට කියව උපමානෝත්තර පද, උපමාන උත්තර පද කියන එක තමයි සංදි වෙලා තියෙන උපමානෝත්තර කියලා. ඔන්න එහෙනම් පොඩි ආඳුරනේ පැහැදිලි. තව අපිට මේ පද යෙදිලා තියෙන හැටියට තමයි ඔන්න පළවෙනි පහම නම් කරලා තියෙන්නේ. එහෙනම් පද යෙදිලා තියෙන ආකාරය දිහා බැලුවම අපිට නම් කරගන්න බැරිද කර්මදාර සමාසයේ ඇතුලේ තියෙන සමාස පද වර්ගය මොකක්ද කියලා? විශේෂණ පූර්ව පද, විශේෂණ උත්තර පද නේද? ඊට පස්සේ විශේෂණ උභය පද, ඊට පස්සේ උපමාන පූර්ව පද, ඊට පස්සේ උපමානෝත්තර, උපමාන උත්තර පද. ඔන්න ඔය විදිහට අපිට ඔන්න ප්‍රභේද පහක් හම් වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඔන්න වෙනත් විශේෂ අවස්ථා ටිකක් හම්බ වෙනවා කර්මදාර සමාසයේදී. සම්භාවනා පූර්ව පද නේද? සම්භාවනාවටපත් වෙනවා, ගෞරවාදරයටපත් වෙනවා නේද? අර විශිෂ්ටත්වයටපත් වෙනවා. ඒ අර්ථය යොදාගෙන ඔන්න සම්භාවනා පදයක් එහෙම නැත්නම් සම්භාවනා අර්ථය ඇති කරන පදය මුලින් යෙදෙනවා. එහෙම ඒවට මොකද්ද කියන්නේ? සම්භාවනා පූර්ව පද. සම්භාවනාවටපත් කරන පදය මුලින් යෙදෙනවා නම් සම්භාවනාවටපත් කරන පදය මුලින් යෙදෙනවා නම් ඒවට කියවා සම්භාවනා පූර්ව පද කියලා. ඊට පස්සේ අවධාරණ පූර්ව පද නේද? අවධාරණය කරනවා යම්කිසි මේක මෙහෙම්මමයි ඒ කියන පදය මුලින් යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අවධාරණ පූර්ව පද.
නේද? අවධාරණ පූර්ව පද වෙනවා. ඊට පස්සේ 8 වෙනි එක බලන්නකෝ. න නිපාත පූර්ව පද. නිපාතයක් තියෙනවනේ න කියලා. නේද? නැත කියන ප්‍රතික්ෂේපාර්ථය. හැබැයි න කියන එක ප්‍රතික්ෂේපාර්ථේ විතරක්ම නෙමෙයි අර්ථ 6ක යෙදෙනවා කියලා අපිට භාෂාව තුල උගන්වනවා. ඉතින් මේ න කියන නිපාතයේ මුලින් යෙදিলা සමාස පද හැදෙනවා. අන්න ඒවට කියනවා න නිපාත පූර්ව පද. න නිපාතයේ මුලින් යෙදিলা න නිපාත පදයේ මුලින් යෙදিলা හැදෙන සමාස පදයට කිව්වේ ඒ වර්ගයට කිව්වේ න නිපාත පූර්ව පද කියලා නේ. ඒ 8 වෙනි එක. ඊට පස්සේ බලන්න 9 වෙනි එක ප්‍රාදිපූර්ව පද නේද? ප්‍ර කියලා කියන්නේ අපේ පොඩි හාමුදුරන්ට මතක ඇති උපසර්ග පද නේද? ප්‍රපරා නීසම් නේද? එහෙම කියලා උපසර්ග පද අපේ පොඩි හාමුදුර පාඩම් කරන්න ඇති. එතකොට එවැනි උපසර්ග පදයක් මුලට යෙදিলা සමාස පදය හැදෙනවා නම් අන්න එකේ සමාස පදය අයිති උනේ ප්‍රාදී පූර්ව පද කර්මදාර සමාසයට. එතකොට මේ හැම එකක්ම අපට මෙහෙම නම් කරන්න පුළුවන්. විශේෂණ පූර්ව පද කර්මදාරයේ සමාසය. විශේෂණෝත්තර පද කර්මදාරයේ සමාසය. විශේෂණෝභය පද කර්මදාරයේ සමාසය. ඊට පස්සේ උපමාන පූර්ව පද කර්මදාරයේ සමාසය. ඊපස්සේ උපමානෝත්තර පද කර්මදාරයේ සමාසය. සම්භාවනා පූර්ව පද කර්මදාරයේ සමාසය. අවධාරණ පූර්ව පද කර්මදාරයේ සමාසය. න නිපාත පූර්ව පද කර්මදාරයේ සමාසය සහ අවසාන එක මොකද්ද? ප්‍රාදී පූර්ව පද කර්මදාරයේ සමාසය. මේ හැම එකක්ම එතකොට කර්මදාර සමාසයේම කොටස්. කර්මදාර සමාසයේම කොටස්. එතකොට එහෙම කොටස් ඔක්කොම කීයක් තියෙනවද? 9යි. එහෙම ඔක්කොම කොටස් 9යි. එතකොට මේ ඔක්කොම බැලුවහම කර්මදාර සමාසය හරිම ලේසි නේද? තියෙන්නේ අපිට තියෙන ඕන්න පද ටික. ඒක යෙදෙන තැනත් අපිට කියනවා ප්‍රභේදයෙන්. එතකොට ඒ අනුව ඕන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සමාස පදය හදාගන්න එක. ඒක විග්‍රහ වාක්‍ය ඕන්න අපිට දීලා තියෙනවා ඊළඟ කොටුවෙන් එකින් එකට එක ප්‍රභේදයට අදාළව බලමු අපි තේරුම් ගන්න මේ තියෙන එක ප්‍රභේදවල තියෙන මේ විශේෂ අවස්ථා මොනවද කියලා, විශේෂ ස්වરૂප මොනවද කියලා බලන්න. අපි විශේෂණ පූර්ව පද කර්මදාර සමාසයේ බලමු මුලින්ම. විශේෂණ පූර්ව පද කර්මදාරයේ සමාසය. ඔන්න විග්‍රහ වාක්‍ය කියන්නේ ඔන්න විස්තර කරනවා. දුෂ්ටංච සහ දුෂ්ටස්ච සහ නරස්ච. ඔන්න එතකොට දුෂ්ට ඔහු දුෂ්ටයි ඒ වගේම මිනිහෙක් නේද? දුෂ්ට වූයේත් අපි සිංහලයේදී මේක කියන්නේ කොහොමද? දුෂ්ට වූයේත් එම මිනිසෙක් වූයේත් එම දුෂ්ට මිනිසා. එහෙම කියලා ඔන්න විස්තරාත්මක අපිට සිංහල අපිට ඉතින් එච්චර එහෙම හිතන්න ඕනේ නැහැ. බලන් ගියාම මේ සක් කියන්නේ ඔහු නම් ඔහුට තියෙනවා ගුණ දෙකක්. මොකද්ද? දුෂ්ටකමයි මිනිසත්කමයි. මිනිස්කම තියෙනවා ඔහුට, ඒ වගේම දුෂ්ටකම තියෙනවා. එතකොට අපි ගන්න මොකද්ද? දුෂ්ටකමයි මිනිස්කමයි. මෙන්න මේ දෙක එකතු කරලා මේ දෙක තමයි ප්‍රධාන දෙක. ඔය දෙක එකතු කරලා බලනවා නේද? ඔහු සාමාන්‍ය මිනිසෙක්. හැබැයි මොන මිනිසෙක්ද? විශේෂණය මොකද්ද? දුෂ්ටකම. මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා. ලෝකෙ මිනිස්සු හිටියට දුෂ්ට මිනිස්සු නෙමෙයිනේ ඔක්කොම. හැබැයි මේ මිනිස්සයා දුෂ්ටයි. අර ලෝකෙ ඔක්කොම මිනිස්සු අතරින් මෙයාගේ තියෙන විශේෂණ ස්වરૂපය තමයි මෙයා දුෂ්ටකමෙන් යුක්තයි කියන එක. බලන්න එහෙනම් විශේෂණය මොකද්ද? දුෂ්ටකම. ඒක මොකද්ද මේකද වෙන්න ඕනේ? විශේෂණ පූර්ව පද. අන්න දුෂ්ට කියන වචනේ මුලින් යෙදෙන්න ඕනේ. බලන්නකෝ. දුෂ්ට කියන එකේ විභක්තිය අයින් කරා. ඊට පස්සේ නරස්ච කියන එකේ නරක් නේද? අපි මේක විසන්ධි කළොත් එහෙම නරස්ච කියන එක නේද? නරස්ච කියන එක විසන්ධි කළොත් නරච්ච. අන්න නරක් කියන පදේ ගත්තා. අරකෙන් දුෂ්ටක් කියන එකේ විභක්තිය අයින් කරලා දුෂ්ට කියලා ගත්තා. මේකේ නරක් කියලා අරගෙන දෙක එකතු කරලා දුෂ්ට නර. සමාස පදය දුෂ්ට නර. හරිම ලේසි. ඒ වගේම බලන්නකෝ ඊළඟ එක ප්‍රියාච සාභාර්යාච.
ඒකේ සමාස අපි විශේෂයෙන් සලකන ප්‍රියා භාර්යා. භාර්යාවගේ ස්වරූපය තමයි ප්‍රියා. නේද? භාර්යාව හරි ප්‍රියයි. භාර්යාව ලෝකේ ඉන්න ඔක්කොම ප්‍රියයිද? නෑ. හැමෝම ප්‍රිය නෑ. ප්‍රිය නැති මහා කෑදර චෞර නේද? එහෙම හොඳ නැති භාර්යාව කොච්චර ඉන්නවද? ඒ අය අතර මේ භාර්යාවගේ විශේෂණය මොකද්ද? විශේෂත්වය මොකද්ද? ප්‍රියයි. අන්න ඒ නිසා ප්‍රිය භාර්යා. ප්‍රියා කියන එකේ මූල ස්වરૂපය තමයි ප්‍රිය. නේද? වචනේ අරගෙන ප්‍රිය භාර්යා. ප්‍රියා කියන එකේ මූලය ගත්ත ප්‍රිය. භාර්යා කියන එකේ මූලය ගත්ත භාර්යා. සමාස පදයේ හැදුන ප්‍රිය භාර්යා. ඊටු ඔක්කොම වචන හැලුවා. ඊළඟත් බලන්නකෝ. මధుරංච තම් පලංච. මధుරං කියන එකේ මුල මොකද්ද? මధుර. පලංච කියන එකේ විභක්තිය සහිත පදේ මොකද්ද? පලං. එතකොට සමාස පදේ හැදෙන්නේ කොහොමද? මధుර පලම්. මధుර පලම්. අන්න බලන්න මේ හැම එකකම එතකොට දුෂ්ට, ප්‍රිය, මధుර මේවා මොනවද? ප්‍රිය, දුෂ්ට. මේ දුෂ්ට කියලා කියන්නේ විශේෂණයක් නේ. ප්‍රිය කියන්නේ විශේෂණයක්. මధుර කියන්නේ විශේෂණයක්. නේද? නරක කියන මිනිසාගේ විශේෂණය මොකද්ද? දුෂ්ටයි. භාර්යාවගේ විශේෂණය මොකද්ද? ප්‍රියයි. පලං ගෙඩියේ තියෙන විශේෂත්වය මොකද්ද? මිහිරි. එතකොට ඔන්න බලන්න හරිම ලේසියෙන් අපිට පුළුවන් සමාස පදේ හදන්න. හිතන්න ගොඩක් දේවල් නැහැ. තියෙන්නෙම අමතක කරන්න. තියෙන්නෙම අලුතෙන් දාන්න නෙමෙයි කපලා දාන්න ඉවත් කරන්න නේ. බලන්නකෝ අපි මේ සමාස පදේ හදනකොට කොච්චර දේවල් කැපුවද? මෙතන තියෙන ච කියන එක කැපුවා. මෙතන තියෙන සර්වනාමය කැපුවා. මෙතන තියෙන චයි විභක්තියයි දෙකම කැපුවා. කපලා මේ පැත්තෙන් දුෂ්ට නරහ. ඔච්චරයි ඉතුරු උනේ. අලුතෙන් දාන්න දෙයක් ඇත්තෙම නැහැ. තියෙන දේම තමයි අපිට ගන්න තියෙන්නේ. නේද? එහෙනම් අලුතෙන් හිතන්න දෙයක් නැතිව අපිට මේ ව්‍යාකරණාංගය ගොඩනගන්න පුළුවන්. ගොඩනගන්න පුළුවන්. බලමු අපි ඊළඟ එක. නේද? මේ තේරුම් අපි බලා ගන්න. දුෂ්ට නරහ කියන්නේ නපුරු මිනිසා. ප්‍රිය භාර්යා කියන්නේ ප්‍රිය බිරිඳ. මధుර පලං කියන්නේ මිහිරි ගෙඩිය. ඊට පස්සේ ඔන්න ඒකේ හැම එකකම තිබුණේ විශේෂණයේ පූර්ව පද හින්දා විශේෂණයේ මුලින් තියෙන හින්දා ඒකට කියනවා මොකද්ද? විශේෂණ පූර්ව පද කර්මධාරය කියලා. දෙවෙනි ප්‍රභේදයේ බලමු විශේෂණෝත්තර පද. විශේෂණයේ තියෙන්න ඕනේ ආගින්. බලන්න අස්වඝෝසස්ච සහ්යතිස්ච. ඔන්න අස්වඝෝස කියලා කියන්නේ මිනිසෙක්ගේ නම. එයාගේ ස්වરૂපය තමයි එයා යතිවරයෙක්. නේද? අස්වඝෝසලා ලෝකේ ඉන්න පුළුවන් ගොඩක්. අස්වඝෝසලා කියලා කංකරුවෝ ඉන්න පුළුවන්. අස්වඝෝසලා කියලා නේද? සාමාන්‍යයෙන් ගුරුවරු ඉන්න පුළුවන්. අස්වඝෝසලා කියලා යතිවරු ඉන්න පුළුවන්. එතකොට මේ කතා කරන්නේ යතිවරයෙක් විච්ච අස්වඝෝස ගැන. නේද? ඒ නිසා විශේෂණය වෙන්නේ මොකද්ද? යති. යති කියලා කියන්නේ යනවා නෙමෙයි. නේද? සංස්කෘත භාෂාවේ යතිවරයෙක් කියන්නේ විද්වතෙක්. තෙරුන් වහන්සේ නමක් නේද? උගතෙක් කියන අර්ථය තියෙන්නේ. ඊට පස්සේ කොහොමද වෙන්නේ? අස්වඝෝස කියන එකේ අස්වඝෝස කියලා ඔන්න විභක්තිය හලලා මූලය ගත්තා අස්වඝෝස. ඊට පස්සේ යතිශ්ච කියන එකේ යතිස් කියලා විභක්තියත් එක්ක ගත්ත. බලන්නකො ඔන්න විශේෂණය මෙතන යති. අස්වඝෝස යති. බ්‍රාහ්මනශ්ච කියන එකේ ඔන්න බමුණා ඉන්නවා. හැබැයි බමුණාගේ තියෙන විශේෂත්වය මොකද්ද? දීරයි. දිරිමත් බමුණේ. බ්‍රාහ්මන දීරා. නේද? බ්‍රාහ්මන කියන පදයේ මූලය අරගෙන තමයි සමාස පදය හදලා තියෙන්නේ. ඊට පස්සේ පුලස්ති කියලා ඍෂිවරයෙක් ඉන්නවා. ඔහු මුනි නේද? පුලස්ති කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි ඔහු මුනිවරයෙක්. එතකොට ඔන්න පුලස්ති කියන එකේ විභක්තිය අයින් කරලා පුලස්ති කියලා ගත්ත නාමය. එහෙම නැත්නම් සද්ද මූලය. මුනි කියන එකේ විභක්තියත් එක්ක ඔන්න ගත්ත ඔන්න ඔය විශේෂණය. බලන්නකෝ යති දීර මුනි. විශේෂණේ තියෙන්නේ පදයේ සමාස පදයේ අගින්. සමාස පදයේ අගින්. ඒක නිසා මොකද කළේ? මේ සමාස පදයේ හැඳින්නුවා විශේෂණෝත්තර පද කර්මධාරයේ සමාසය. විශේෂණෝත්තර පද කර්මධාරයේ සමාසය කියලා. ඊළඟට බලන්නකෝ පොඩි හඳුරන්නේ එතකොට නෑ ඒකම බලමු ඒකේ තේරම. අස්වඝෝස යති කියන්නේ අස්වඝෝස හිමි. ඊට පස්සේ බ්‍රාහ්මන දීරක් කියන්නේ දිරිමත් බමුණා.
පුලස්ති මුනේ කියන්නේ පුලස්ති මුනිවරයා. පුලස්ති මුනිවරයා. හරි. දැන් එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රභේදයට යන් අපි. තුන්වෙනි ප්‍රභේදය මොකද්ද කියන්නේ? විශේෂණෝභය පද. විශේෂණෝභය පද. බලන්න විශේෂණෝභය පද කිව්වහම අපි මොකද්ද කිව්වේ? සමාස වෙන පද දෙකම එහෙම නැත්නම් සමාස වෙන පද දෙකක් තමයි සමාස දෙකක් නෙවෙයි සමහරට ගොඩාක් සමාස වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් සමාස වීමේදී බලපවත්වන්නේ පද දෙකක්. එතකොට අන්න ඒ පද දෙකම විශේෂණ වෙනවා නම් අන්න ඒවා තමයි කිව්වේ විශේෂණෝභය පද කියලා. බලන්න උදාහරණයක්. ඔන්න තියෙනවා පළවෙනි එක දෘඩශ්ච සහ සීතලශ්ච. දෘඩ කියන්නේ හයියයි. නේද? සීතල කියන්නේ සිසිලයි. එතකොට දෘඩ කියන්නේ නේද? ටිකක් ඝනකම එහෙම නැත්නම් හයිය එහෙම නැත්නම් දැඩි අන්න එහෙම අර්ථයක් තමයි දෘඩ කියන වචනෙට තියෙන. අපි සිංහලෙත් පාවිච්චි කරන්නේ නේද? එතකොට ඔන්න දෘඩශ්ච කියන පළවෙනි වචනේ තියෙන විභක්තිය අයින් කරලා ස්වරූපය ගත්ත දෘඩ. ඊට පස්සේ සීතල කියන එකේ ඔන්න අපේ විභක්තියත් එක්ක ගත්තා සීතල. කොහොමද සමාස පදේ හැදෙන්නේ? දෘඩ සීතල. දෘඩ සීතල. එතකොට දෘඩ කියන්නේත් නේද? දෘඩ කියන්නේත් විශේෂණයක්, සීතල කියන්නේත් විශේෂණයක්. එතකොට මොකද්ද මේ? නේද? දෘඩ කියන්නේ දැඩි, සීතල කියන්නේ දැඩි සීතල සහිත වතුර. නේ දැඩි සීතල තියෙන වතුර, දැඩි සීතල තියෙන හිම. එතකොට දැඩි සීතල තියෙන පරිසරයක්. එතකොට පරිසරයක් කියන එක තමයි විශේෂ වෙන්නේ. හැබැයි මෙතන තියෙන දැඩි කියන එකයි සීතල කියන එකයි දෙකම මොකද්ද? දෙකම ඔන්න විශේෂණ පද. පැහැදිලිනේ පොඩියන්? එතකොට මේ හැම එකකම සමාස පදයේ හදාගන්න විදිය, නිර්මාණය කරගන්න විදිය එකම විදියක්. වෙනස් වෙන්නේ නැහැ ස්වරූපය. නේද? හැම එකකම උනේ පළවෙනියට තියෙන පදේ විභක්තිය අයින් කරා, දෙවෙනියට තියෙන පදේ විභක්තිය සහිත පදයට එකතු කළා. හොඳේ? ඊට පස්සේ බලන්න රමණීයාච සහ සුක්ලාච. අන රමණීය කියන්නේ ලස්සනයි. සුක්ලා කියන්නේ සුදුයි. එතකොට ලස්සන සුදු. ලස්සන සුදු මොකක් හරි. ලස්සන සුදු මල. ලස්සන සුදු රෙද්ද. නේද? ලස්සන සුදු මිනිස්සයා. එහෙම කියන ලස්සන සුදු වනිතාව. එතකොට එහෙම අපිට ඔන්න මෙතන දැන් තියෙන්නේ ලස්සන සුදු කියන දෙකම මොකක් හරි වස්තුවක විශේෂණ පද දෙකක්, ගුණ දෙකක්. ඔන්න එහෙනම් මොකද වෙලා තියෙන්නේ? රමණීයා කියන එකේ මූලය රමණීය, සුක්ලා කියන එකේ ස්වරූපේ සුක්ලා, ඔන්න රමණීය සුක්ලා කියලා සමාස පදය හදාගෙන තියෙනවා. හරිම ලේසිනේ. ඊට පස්සේ බලන්න සීතංච තං උස්නංච. සීතං කියන එකේ සීත කියන වචනේ ගත්තා. උස්නං කියන එකේ උස්න ගත්තා. එතකොට සීත උස්නං. හැබැයි සීත කියන එකේ අවසාන තියෙන්නේ අයන්න. උස්නං කියන එකේ තියෙන්නේ උයන්න. අයන්නයි උයන්නයි එක ළඟ තිබුණොත් මොකද්ද හැදෙනවා කිව්වේ අපි? ඔයන්න. එතකොට අයන්නයි උයන්නයි දෙක එකතු වෙලා ඕ හැදිලා සීතෝස්නං කියලා ඔන්න සන්දිත් වෙලා තියෙනවා. සන්දිත් වෙලා තියෙනවා. එහෙනම් ඔන්න සමාස පදයේ පද දෙකම විශේෂණයි නම් ඒවට කිව්වේ මොකද්ද? විශේෂණෝභය පද කර්මධාරයේ සමාසය කියලා. ඔන්න එහෙනම් පැහැදිලි තුන්වෙනි ප්‍රභේදයත්. අපි යන් හතරවෙනි ප්‍රභේදයට. උපමාන පූර්ව පද. උපමාන පූර්ව පද. එතකොට උපමාව තමයි මුලින් යෙදෙන්නේ. නේද? උපමාව මුලින් යෙදෙනවා, උපමේය පස්සේ දෙනවා. උපමාවක් සහ උපමේයක් තියෙනවා කියලා කියන්නේත් එතනක් තියෙන විශේෂණ විශේෂයම තමයි. විශේෂණ විශේෂයම තමයි. ඒ නිසා බලන්න උපමාන පූර්ව පද. ඔන්න පළවෙනි වචනේ කියවමු අපි. චන්ද්‍ර ඉව මුකම්. නේද? ඉව කියලා කියන්නේ උපමාවාචී නිපාත පදයක්. නේද? ඉව කියලා කියන්නේ වගේ කියන එකනේ. එතකොට චන්ද්‍ර ඉව මුකම්. චන්ද්‍රයා වගේ මුහුණ. එතකොට මුහුණක් තියෙනවා. හැබැයි උපමා කරන්නේ මොන වගේ මුහුණක්ද? චන්ද්‍රයා වගේ මුහුණක්. ඊට පස්සේ බලන්න සෛල ඉව ස්තබ්ද. නේද? ගලක් සෛල කියන්නේ ගල, ඉව ස්තබ්දක් කණුව. නේද? ගලක් වගේ කණුවක්. කණුව හරියට ගලක් වගේ. නේද? ඒක නෙමෙයි කියන්නේ කණුව හරියට ගලක් වගේ, මුහුණ හරියට සඳ වගේ
කියන මෙන්න මේ මුහුණ උපමා කරනවා හඳට නේද? කණුව උපමා කරනවා ගලකට. ඊට පස්සේ අග්නි ඉව දීප්තා අග්නි කියන්නේ ගින්දර දීප්තා දිලිසෙනවා. මොකක් වගේ දිලිසෙන්නේ? ගින්දර වගේ දිලිසෙනවා. ගින්නක් වගේ දිලිසෙනවා. එතකොට ඔන්න මෙතන තියෙන්නේ මොකද්ද පොඩි හාමුදුරුවනේ? මෙතන තියෙන්නේ උපමාවක්. උපමාවක්. දැන් බලමු අපි මේ සමාස පදයේ හැදිලා තියෙන විදිය. චන්ද්‍ර ඉව මුකම්. මෙන්න මේකේ මොකද වෙලා තියෙන්නේ? ඉව කියන නිපාත පදයේ හැලිලා තියෙනවා. ඉව කියන නිපාත පදය හැලෙනවා. අනිත් පද දෙක එකතු වෙනවා. චන්ද්‍ර ඉව මුකම් කියන එකේ චන්ද්‍ර මුකම් නේද? සෛල ඉව ස්තබ්දක් කියන එකේ ඉව කැපෙනවා. ඊටු ටික එකතු වෙනවා. සෛල ස්තබ්ද. ඊට පස්සේ අග්නිව දීප්තක් කියන එකේ ඉව කැපෙනවා. මොකද වෙලා තියෙන්නේ? අග්නි දීප්තක් කියලා ඔන්න සමාස පදය හැදිලා තියෙනවා. හරිම ලේසිනේ නේද? කරන්න දෙයක් ඇත්තේම නැහැ. පද දෙක එකතු කරන එක විතරයි කරන්න තියෙන්නේ. නිපාත පදය අයින් කරලා නිපාත පදය අයින් කරලා. එතකොට චන්ද්‍රමුඛං සඳවත. සඳවත කියලා කියන්නේ සිංහල. එතකොට චන්ද්‍ර මුඛී කියලා අපිට චන්ද්‍ර සඳවැනි මුහුණ නේද? සඳ මුහුණ. සඳ මුහුණ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සෛලස්තබ්දක් කියන්නේ ගල් කණුව. අග්නි දීප්තක් කියලා කියන්නේ ගිනි වැනි දීප්තිය. එහෙම නැත්නම් දිලිසෙන නේද? කියන්නේ ගින්න මෙන් දිලිසෙන දීප්තිය. එතකොට ඔන්න අපි ප්‍රභේද හතරක් සාකච්ඡා කළා කර්මදාර සමාසයට අදාළව. අපි බලමු තවත් පස්වෙනි ප්‍රභේදයේ උපමානෝත්තර පද. උපමාව උඩින් තියෙනවා. කලින් මොකද්ද උනේ? උපමාව මුලින් තිබුණා. දැන් උපමාව මාරු වෙලා. බලන්න එහෙම තියෙනවද කියලා. නේද? ඔන්න සිංහක් ඉව නරක්. සිංහයා වගේ මිනිසා. නේද? සිංහෙක් වගේ මිනිහෙක්. හැබැයි සිංහෙක් වගේ මිනිහෙක්. හැබැයි මිනිහා සිංහයා වගේ මිසා සිංහයා මිනිහා වගේ නෙමෙයිනේ. එහෙනම් එතකොට උපමාව කවුද? සිංහයා තමයි උපමාව. නේද? හරියට මිනිහා සිංහෙක් වගේ. එතකොට කොහොමද වෙන්න ඕනේ? සිංහයා එන්න ඕනේ අගට. නේද? මොකද වෙලා තියෙන්නේ බලන්න. සිංහයා ඔන්න පැත්ත මාරු වෙලා නරසිංහ. සිංහක් කිව නරක් කියන එකේ ඉව කියන නිපාත පදයට අයින් වෙලා නිපාත පදයට අයින් වෙලා පද දෙක මාරු වෙලා තියෙනවා. නේද? උපමා පදයේ අගට ගිහිල්ලා සිංහක් නරක් කියන එකේ නර සිංහක්. නර කියන එකේ මුලින් ඉදලා තියෙන පදේ තමයි විභක්තිය අයින් වෙලා තියෙන්නේ. නරසිංහ. ඊට පස්සේ බලන්නකො පද්මම් ඉව පාදා. අන්න පද්මම් හරියට කකුල හරියට නෙළුම් මලක් වගේ හරි සියුමැලි. හරිම සියුමැලි. එතකොට ඔන්න කකුල තමයි නේද උපමා කරන්නේ පියුමට. එහෙනම් පියුම තමයි උපමාව. ඒක මොකද වෙන්න ඕනේ? අගට ගිහිල්ලා. ඊට පාද පද්ම පාද පද්ම. අන්න පොඩි හාමුදුරුවනේ මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. පද්මම් කියන එකේ ලිංගය නපුංසක ලිංග වුණාට මේ පාද කියන එක පාද කියන්නේ ප්‍රධානම මෙතන අර්ථය ගෙන දෙන පදය. එනිසා එහි ලිංගයම ඇසුරු කරනවා. කියන්නේ පරපදයනේ මේක නේද? දෙවෙනි පදයේ පාද කියන එකනේ. අපි කියවනේ පසුපදයේ ලිංගය තමයි සමාස පදයේ ලිංගය වෙන්නේ කියලා. එහෙනම් පාද කියන පදේ තමයි ලිංගය ගන්න ඕනේ. ඒක නිසා තමයි මේක පුරුෂ ලිංග උනේ. පද්මම් කියන එක නපුංසක ලිංගයි. හැබැයි පාද කියන එක පුරුෂ ලිංගයි. ඒ නිසා පාද පද්ම කියලා නා. ඊට පස්සේ බලන්නකො ලතා ඉව තනු. නේද? ලතා ඉව තනු. ඒකෙත් මොකද උනේ? තනු කියන්නේ හරියට තනු කියලා ශරීරයටත් කියනවා කාන්තාවටත් කියනවා. එතකොට තනු කියලා මෙතන කියන්නේ ශරීරයට. එතකොට සිහින් ශරීරය. හරිද? එතකොට මොකද වෙලා තියෙන්නේ? තනු කියන එක මුලට ගිහිල්ලා ලතා කියන එක අගට ඇවිල්ලා. නේද? එතකොට තනු ලතා කියලා මේ පදේ හැදිලා තියෙනවා. තනු ලතා කියලා. නිසා මේ මතක තියාගන්න ඕනේ. එතකොට මේ වගේ විශේෂණ පද හැදෙනවා. ඒ වගේ හැබැයි විශේෂණ පද වුණාට මෙහිදී තියෙන්නේ ප්‍රධානත්වය උපමා ස්වරූපේ පද. උපමා ස්වරූපේ පද.
එතකොට සිංහෙකු වැනි මිනිසා, පා පියුම, වැලක් වැනි සිරුර කියලා ඔන්න අපිට මේ පද අපිට සකස් කරගන්න පුළුවන් සමාස පද. මෙවැනි බාහිර වූ සමාජයේ තියෙන තව ඕනෑ තරම් අපිට එහෙම සමාස පද නිර්මාණය කරගන්නත් පුළුවන් බව අමතක කරන්න එපා. අමතක කරන්න එපා. එතකොට බලන්න ඊළඟ සමාස ප්‍රභේදය සම්භාවනා පූර්ව පද. ඔන්න මේවා අපි ඉතින් යෙදෙන ප්‍රමාණය අඩු නැහැ. නමුත් යෙදෙනවා. පළවෙනි එක ගුණ ඉති බුද්ධි. නේද? ගුණය කියලා ගුණය වැනි බුද්ධිය. ගුණය වැනි නෙමෙයි ගුණ යනු බුද්ධියයි. ගුණ යනු බුද්ධියයි. එතකොට ගුණයයි බුද්ධියයි කියන්නේ මේ දෙක නිකන් එකිනෙකට සම්බන්ධයි. මේ බුද්ධියම තමයි මේ ලෝකේ ගුණය. බුද්ධියම තමයි බුද්ධිය ගුණය බුද්ධියයි බුද්ධිය ගුණයයි. මේ දෙකම එකයි. මේ බුද්ධිය කියන එක හොඳ ගුණයක් කියලා තමයි සම්භාවනාවටපත් වෙන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගුණ ඉති කියන එක කැපුවා. ඉති කියන නිපාතේ කැපුවා. සමාස පදයේ හැදුවා ගුණ බුද්ධි. ශ්‍රී පාදක් ඉති පර්වත. පර්වතයක් තියෙනවා. ඒක ශ්‍රී පාද පර්වතේ නේද? ඒකට වටිනාකමක් දීලා තියෙනවා. ඒ පර්වතය අනිකුත් පර්වත වගේ නෙමෙයි නේද? බොහොම ගෞරවාන්විත පර්වතයක් ශ්‍රී පාද පර්වතය. එනිසා ශ්‍රී පාදක් ඉති පර්වතක් කියන එකේ ඔන්න ඒ වටිනාකමක් එන සම්භාවනීයත්වයක් එකතු කරන අන්න ඒ වගේ තැන්වල ඉති කියන නිපාතේ කැපුවා. ශ්‍රී පාදක් කියන එකේ ඔන්න විභක්තිය ලොප් කළා ශ්‍රී පාද කියලා හදාගත්තා. ශ්‍රී පාද පර්වත. ශ්‍රී පාද පර්වත. ඊට පස්සේ තෘෂ්ණා ඉති ව්‍යාධි. ලෙඩක් තියෙනවා. හැබැයි ඒ ලෙඩේට තියෙන වටිනාකම මොකද්ද? තෘෂ්ණාව නැමැති ලෙඩ. තෘෂ්ණාව තමයි ලෙඩේ. එතකොට ඔන්න වටිනාකම ඒකට ඔන්න ගුණයක් දීලා තියෙනවා. සම්භාවනාවක් ගෞරවණීයත්වයක් දීලා තියෙනවා ලෙඩේට. තෘෂ්ණා ව්‍යාධි නේද? තෘෂ්ණා ඉති ව්‍යාධි ඉති කියන එක කැපුවා. සමාස පදයේ හැදුවා. තෘෂ්ණා ව්‍යාධි. තෘෂ්ණා රෝගය. එතකොට ඔන්න සම්භාවනා පූර්ව පද. යම්කිසි පදයකට සම්භාවනීයත්වයක් ගෞරවයක් එකතු කිරීම සඳහා පද එකතු වීම පද යෙදීමක් සිදු කරලා තියෙනවා නම් අන්න ඒ පද යෙදීම අපිට සමාස කරගන්න පුළුවන් කර්මදාර සමාසය යටතේ. එහෙනම් ඒකට කියන්නේ මොකද්ද? සම්භාවනා පූර්ව පද. සම්භාවනා පූර්ව පද කර්මදාර සමාසය කියලා. ඊට පස්සේ තියෙනවා අවධාරණ පූර්ව පද. නේද? අවධාරණ පූර්ව පද අවධාරණය කරනවා කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් ඒකමයි කියලා එයමයි කියලා තහවුරු කරනවා. නිශ්චිතව ප්‍රකාශ කරනවා. නිශ්චිතව ප්‍රකාශ කරන ඒකට තමයි අවධාරණය කරනවා කියලා කියන්නේ. බලන්න ධර්ම ඒව ජීවිතං. ජීවිතය කියන්නේ ධර්මයමයි. ජීවිතය කියන්නේ ධර්මයමයි වෙන එකක් නෙමෙයි. ඒ නිසා අවධාරණය කරනවා ජීවිතය. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒව කියන එකෙන් තමයි ම කියන එකෙන් අවධාරණය කරන්න සිංහලයේ වගේ සංස්කෘත භාෂාවේදී ඒව කියන එක කැපුවා. ධර්ම ජීවිතම් නේද? වෙන මොකොත් කරලා නැහැ. ධර්ම ජීවිතම්. ගුරු ඒව දේවා දෙවියා කිය නේද? ගුරුවරයා කියන්නේ දෙවියෙක්මයි නේද? ගුරුවරයා දෙවියෙක්මයි. ආයි මේ ගුරුවරයා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි දෙවියෙක්මයි. මේ කිසිදු වෙනසක් නැහැ. මොකද කලේ? ඒව කියන නිපාතේ කැපුවා. පළවෙනි පදයේ විභක්තිය අයින් කරා ගුරු දේවා. අපි කියන්නේ ගුරු දෙවියන්. එහෙම නැත්නම් ගුරු දේවතාවුන් වහන්සේ නේද? එහෙම කියනවා නේද? ඒ අපි කියන්නේ මෙන්න මොකෙන්ද? අවධාරණ පූර්ව පද කර්මදාර සමාසයෙන්. ඊට පස්සේ ඊළඟ එක බලන්න තපක් ඒව ධනම්. තපස්සම තමයි ධනය. මේ ලෝකේ ධනෙ තපස කියලා කියන්නේ මහා ධනයක්. ඒ නිසා තපසයි ධනය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒ නිසා මොකද කරේ? ඒව කියන නිපාතේ කැපුවා. තපක් කියන එකේ ඔන්න විසර්ගය ලොප් කරලා හදාගත්ත එකේ මූලය තප. හැබැයි අපේ පොඩි හාමුදුරුවෝ අහලා තියෙනවා මනෝගණික ශබ්ද නේද? මනෝගණික ශබ්ද මනස්, යසස්, තේජස් අන්න ඒ වගේ ශබ්ද ඊළඟ තව පදයක් එක්ක එකතු වෙනකොට මොකද වෙන්නේ? ඒකේ අවසානයේට ඕ වෙනවා නේද? මනස් කියන එක මනෝ වෙනවා. මනෝවිද්‍යා නේද? මනෝවිද්‍යාත්මක. එහෙම නැත්නම් යසෝ යසස් කියන එක යසෝ කීර්ති, යසෝ රාවය
වගේ ඊට පස්සේ තේජස් කියන එක තේජෝ ගුණ වගේ අන්න ඕ වෙනවා නේද? ඕ වෙනවා. එහෙම පදයක් තමයි තපස් කියලා කියන්නේ. තපස් කියන එකත් තව පදයක් එක්ක එකතු වෙනකොට මොකද වෙන්නේ? ඒක භාෂාවේ යෙදෙන රීතියක්. ඒක තපෝ වෙනවා. එහෙම වෙලා තමයි තපෝ ධනම් වෙලා තියෙන්නේ. තපෝ ධනම් කියලා පදේ හැදිලා තියෙනවා. ඊළඟට බලන්නකො 8 වෙනි එක න නිපාත පූර්ව පද කර්මධාරය සමාසය. ඒකට උදාහරණ තුනක් තියෙනවා. න ආගත. ඒ කියන්නේ ආවේ නැහැ. ආගත න ආවේ නැහැ. එතකොට න තමයි මුලින් තියෙන්නේ. මොකද වෙන්නේ? න ආගත කියන එක මෙහිදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පොඩි හම්දුරුවනේ. සාමාන්‍යයෙන් අපි ස්වරයකට කලින් නේ ස්වරයකට පෙර න කියන නිපාතය යෙදෙනවා නම් මොකද වෙන්නේ මේක? මේක න යෙදෙනවා නම් අන් ආදේශ වෙනවා. න කියන ස්වරයකට කලින් නිපාතය යෙදලා තියෙනවා නම් එහිදි වෙන්නේ න නිපාතයට අන් කියන එක ආදේශ වෙනවා. එහෙම නැතිනම් ව්‍යංජනයකට මුලින් යෙදෙනවා නම් මොකද වෙන්නේ? ව්‍යංජනයකට කලින් මුලින් ව්‍යංජනයකට පෙර න යෙදෙනවා නම් එහිදි වෙන්නේ විතරක් ආදේශ වෙනවා. විතරයි. ඒ හැබැයි ව්‍යංජනයකට පෙර හොඳට මතක තියාගන්න ඕනේ ව්‍යංජනයකට පෙර. මේ සටහනක් දාලා තියාගන්න. නේද? ව්‍යංජනයකට පෙර මොකක්ද? න නිපාතේ දෙනවා නම් ඊට පසු පදයට එකතු වෙන්නේ න නිපාතේ අයන්න එකතු වෙලා අයන්න විදිහට. ඒකට ඔන්න බලන්න උදාහරණ. ඔන්න න ආගත. ආ කියන්නේ ස්වරයක්. ඊට කලින් න තියෙන්නේ. මොකද වෙන්නේ මෙතන? අන් ආදේශ වෙනවා. න වෙනුවට තමයි අන් ආදේශ වෙන්නේ. එහෙම අන් ආදේශ වෙලා අන් ආගත අනාගතක් කියලා ඔන්න සමාස පදය හැදෙනවා. සමාස පදය හැදෙනවා. න ආගත අනාගත. හැබැයි ඔන්න බලන්නකො ගුණක් කියන තැන ග කියන්නේ ව්‍යංජනයක්. යෙදිලා තියෙන්නේ න. හැබැයි එතනදි වෙන්නේ නේද? අගුණක් නේද? අගුණක් න වෙලා න කියන එක නයන්න යෙදෙන්නේ නැහැ. නයන්නට ආදේශයක් වෙන්නේ ආදේශ වෙනවා. අගුණක්. ඊට පස්සේ බලන්න කයන්න කාලා ක කියලා කියන්නේ ව්‍යංජනයක් න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අකාලා. ඔන්න එහෙනම් මේ දෙකේ වෙනස බලන්න ඕනේ. ස්වරයක් තිබෙනොත් ඊට කලින් තියෙන න වලට වෙන්නේ අන් වෙලා අනාගතක් වෙනවා. ඊයසේ න ගුණක් අගුණක් වෙනවා. මම හිතන්නේ ලියලා පෙන්වන්න ඕනේ නෑ. අන් ආගතක් කියන එක එකතු වෙලා තමයි අනාගතක් කියලා පදේ හැදිලා තියෙන්නේ. එතකොට අන්න ඒකත් කර්මධාර සමාසයමයි. න නිපාතයේ මුලින් යෙදෙනවා. එහෙම යෙදිලා හැදෙන කර්මධාර සමාසය මොකක් කියලාද හඳුන්වන්නේ? න නිපාත පූර්ව පද කර්මධාරයේ සමාසය කියලා. ඉතින් න ආගතක් අනාගතක් ඒ කියන්නේ නොපැමිණි. නේද? න ගුණක් අගුණක්. ඒ කියන්නේ අගුණ. නේද? ඊට පස්සේ න කාලක් අකාලක්. නේද? අකාල ඒ කියන්නේ සුදුසු කාලය නුසුදුසු කාලය කියන එකයි. නුසුදුසු කාලය කියන එකයි. ඊළඟට බලන්නකෝ අපි අවසාන කර්මධාර සමාසයේ අවසාන ප්‍රභේදයේ ප්‍රාදිපූර්ව පද. ඒ කියන්නේ උපසර්ගයක් නේද? උපසර්ගයක් මුලින් එදිලා සමාස පදයේ හැදෙනවා නම් ඒකට කිව්ව පොඩි හඳුරෝ ප්‍රාදිපූර්ව පද කියලා. බලන්නකෝ ප්‍රකෘෂ්ඨ ගුණ. ප්‍රකෘෂ්ඨ කියලා කියන්නේ ඊටමත් වැඩි කියන එකයි. අධික කියන එක. ප්‍රකෘෂ්ඨ කියන්නේ. අන්න ප්‍රකෘෂ්ඨ ගුණ. ප්‍රකෘෂ්ඨ කියන එකට ගත්තා මොකද්ද? ගත්තා උපසර්ගයක් ප්‍ර කියන උපසර්ගයෙන් හැඳින්වුවා ප්‍රකෘෂ්ඨ. අන්න උපසර්ගයේ මුලින් යෙදුවා ප්‍රගුණ නේද? ප්‍රකෘෂ්ඨ ගුණ කියන එක තමයි විස්තර වාක්‍යය. එතකොට ප්‍රකෘෂ්ඨ කියන එක අර්ථවත් කරන්න උපසර්ගයක් ගත්තා ඊට පස්සේ කුස්සිත කවි. කුස්සිත කියලා කියන්නේ කුස්සිත කියලා කියන්නේ නරක එහෙම නැත්නම් පිළිකුල් සහගත කියන අදහස තියෙන වචනය. එතකොට කුස්සිත කවි කියන එකේ කු කියන උපසර්ගය ගත්තා. කු කියන උපසර්ගය ගත්තා. ඔන්න කුකවි නේද? කුස්සිත කියන එක වෙනුවට ඒ අර්ථය මතු කරන්න
කෝ කියන උපසර්ගය අරගෙන තමයි කුකවිහ කියලා හදාගත්තේ. කුකවිහ කියන්නේ නරක කවියා නේද? කුකවිහ කියන්නේ නරක කවියා. ඊට පස්සේ අවසානයේ ප්‍රකෘෂ්ඨ ආචාර්ය ඒ කියන්නේ ඊටමත් හොඳ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා කියන එක. ඒතර ප්‍රකෘෂ්ඨ කියන එකට ගත්තා ප්‍ර කියන උපසර්ගයේම ප්‍රකෘෂ්ඨ කියන අර්ථය ගොඩාක්ම ගෙන දෙන උපසර්ගයක් තමයි ප්‍ර. එතකොට ප්‍ර කියන උපසර්ගය අරගෙන මොකක්ද හදාගත්තේ? සමාස පදයේ ප්‍රාචාර්ය. එතන මොකද වෙලා තියෙන්නේ? ප්‍ර කියන උපසර්ගය තුල තියෙන ආයන්නත් ආචාර්ය කියන තැන තියෙන ආයන්නත් දෙකම එකතු වෙලා ප්‍රා වෙලා ඒ කියන්නේ සංදි වෙලා ප්‍රාචාර්ය කියන මේ විදිහට ඔන්න ප්‍රභේද ටික ඔන්න ඔය විදිහට තමයි අපිට උපසර්ග පදය දෙන්නේ. එතකොට එහෙම එකම කර්මදාර සමාසයේ ප්‍රභේද ටිකක් එහෙම නැත්නම් එකම කර්මදාර සමාසයේ තමයි මේ ඔක්කොම. හැබැයි එහි තියෙන පද යෙදිලා තියෙන විදිහ අනුව ඊට පස්සේ උපමාව යෙදිලා තියෙන තැන අනුව ඊට පස්සේ යෙදිලා තියෙන සමහර නිපාත පදවල අර්ථය අනුව නේද? ඉති කියන අපි දැන් දන්නවා පළවෙනිම නේද? ඉව කියන එකේ යෙදුනේ මොකද? උපමාවක් හංගවන තැන. ඉති කියන එකේ ඉති කියන නිපාතයේ යෙදුනේ මොකටද? සම්භාවනාවක් අර්ථවත් කරන්න. ඊට පස්සේ ඒව කියන නිපාතයේ යෙදුනේ මොකටද? අවධාරණයක් අවධාරණ අර්ථයක් ඉස්මතු කරන්න. ඊපස්සේ න නිපාතයේ යෙදුනේ සමහර වෙලාවට ප්‍රතික්ෂේප කරන්න, නෑ කියලා කියන්න, විරුද්ධාර්ථයක් ප්‍රකාශ කරන්න. ඒ වගේ එහෙම නැත්නම් චුට්ටක් කියලා අදහස ඉස්මතු කරන්නටත් න නිපාතයේ යෙදෙනවා. ඒ වගේ අර්ථවල න නිපාතයේ යෙදෙන්නේ. ඊට පස්සේ ප්‍ර කියන උපසර්ග පද. ඒතකොට උපසර්ග පදයක් භාවිත වෙලා තියෙන තිබීම මත අන්න කර්මදාර සමාසයේ මේ විදිහට වර්ග කරලා තියෙනවා. ඉතින් පොඩි හාමුදුරුවනේ පැහැදිලි ඔන්න කර්මදාර සමාසයේ ප්‍රභේද ටික. එහෙනම් අද මේ පාඩම තුලින් මේ කොටස තුලින් අපේ පොඩි හාමුදුරුව අද ඉගෙන ගත්තා කර්මදාර සමාසයේ ප්‍රභේද ටික. මේ කර්මදාර සමාසයේ ප්‍රභේද ටික අපිට ඕනෙමයි. මොකටද? කර්මදාර සමාසයේ ඊටමත් හොඳින් වර්ග කරලා කර්මදාර සමාසයේ භාෂාව තුල භාවිත කරන්න, වාක්‍ය තුල යොදන්න. ඒ වගේම අපි කතා කරනකොට වාක්‍ය ගලපන්න, ඒ කියන වාක්‍ය තුල නිවැරදි වෙච්ච, යෝග්‍ය වෙච්ච වාක්‍ය ගැලපුම් නිර්මාණය කරන්න, හොඳ වාක්‍ය රචකයෙක් බවට පත් වෙන්න මේ කියන ප්‍රභේද ටික අපි හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා පොඩි හාමුදුරුවනේ අපේ සිල්මෑණිවරුනේ දුවලා පුතාලා ඔයාලා හැමෝම ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ප්‍රභේද ටික මතක තියාගන්නවට වඩා මේ තියෙන සමාස පදවල තියෙන විවිධත්වයේ තේරුම් ගන්න. විවිධත්වයේ දැන් අපි කතා කළා. ඒ විවිධත්වය අවබෝධ කරගෙන තවත් සමාස පද එකතු කරන්න. නේද? දැන් ඔබට හම්බ වෙනවා සමහර පෙළ පොතේ සමහර පාඩම් ඒවා කියවන්න තියෙනවා. ඊට පස්සේ සමහර ඔබට පුළුවන් සංස්කෘත පොතපත අරගෙන සංස්කෘත ඔය මේ දසකුමාර චරිතය වගේ ලස්සන කතා අරගෙන දසකුමාර චරිතය වගේ සාහිත්‍ය කෘති, කාදම්බරිය වගේ සාහිත්‍ය කෘති, සෞන්දර නන්දේ වගේ සාහිත්‍ය කෘති අරගෙන ඒවා කියවන්න. කියවන ගමන් මේ වගේ සමාස පද හම්බෙනකොට මේ කියන ප්‍රභේද වලට වෙන් කරන්න. වෙන් කරලා අන්න පුළුවන් ඔබ ප්‍රායෝගික පුරුදු පුහුණුව ඇති කර ගන්නවා සමාස ප්‍රභේද හඳුන ගන්න. ඒ නිසා සමාස ප්‍රභේදයේ විදිහට හඳුනගෙන ඔබ මේ සමාස නිවැරදිව භාවිත කරන්න මේ පාඩම තුලින් මේ කොටස තුලින් ඔබ උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි 8 වෙනි පාඩමේ දෙවෙනි කොටස තමයි අද මේ සාකච්ඡා කරේ. අපිට තවත් මෙහි කොටස් කිහිපයක් එනතන් කොටස් දෙකක් වගේ අපිට සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා. ඉතින් අපිට 8 වෙනි පාඩමේ තව ඉදිරියට කර්මදාර සමාසයේ අභ්‍යාස ටික තුලින් අපි පුරුදු පුහුණුව ඇති කර ගන්න ඕනේ. සහ අපි බහුබ්‍රීහි සමාසය එහෙම නැත්නම් බහුව්‍රීහි සමාසය ගැනත් මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් ඉදිරි දවසක අපි ඒ සඳහා හමු වෙන බලාපොරොත්තුෙන් අද සමුගන්නටයි බලාපොරොත්තුව. ඉතින් අපි පළමුවෙන්ම මේ උතුම් වූ ශාස්ත්‍රීය කාර්යය ඔබ වෙත පිරිනමන ධම්මික පෙරේරා, ප්‍රසිලා පෙරේරා පදනමට මේ කාර්යය ඊටම සාර්ථකව සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන ඒ කායික ශක්තිය, මානසික ශක්තියත් ලැබේවා. ඒ වගේම සියලු දෙනාගේම සහයෝගය ඒ සඳහා ලැබේවා කියලාත් අප ආශංසනය කරනවා. ඒ වගේම අපේ පොඩි හාමුදුරුවන්ට, ඒ වගේම සිල් මෑණිවරුන්ට, දුවලා පුතාලාටත් නේද අනාගතයේ ජය ගන්න,
අනාගතයට මේ දැනුම අරගෙන ගිහිල්ලා ඔබ තවත් මේ වර්ධනය කරමින් සමාජය වෙත දායාද කරන්න මේ දැනුම් පද්ධතිය පුළුල් කරගන්න අපේ පොඩි හාමුදුරුවන්ටත් සුබ අනාගතයකට මේ දැනුම බෙදා හරින්නට කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා කියලා අප ආශංසනය කරනවා. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.